නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ එවමෙකෝ භික්ඛවේ චතුහි ධම්මහි සමන්නාගතෝ භික්ඛු ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කතමේ චතුහි ඉද භික්ඛවේ භික්ඛු සෝතාච හෝති හන්තාච හෝති කන්තාච ගන්තාච ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ලක්වාසී ලෝවාසී සදහැවතුනි නිවන් මඟට උපනිශ්‍රේ වන ස්වාමීන් වහන්සේ කැමැති ධර්ම දේශනාවක් කරන ලෙස ඔන්න අපට ආරාධනා කර තිබෙනවා. මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයයි. එහෙම කියනකොට ඔබට තේරෙනවා කාරණා හතරක් තියෙනවායි කියලා. පටමු ආහුනේය සූත්‍රය දේශනා කරමින් මම තවත් පැත්තකින් ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය වෙන හැටි පැහැදිලි කළා. මේ ආහුනේය ලක්ෂණ පෙන්වන්න නෙමෙයි පැහැදිලි කරන්න හදන්නේ තවත් චරිත ලක්ෂණ හතරක් පැහැදිලි කරන්න. මේකට කියන්නේ නාග සූත්‍රය කියලා. නාග කියනකොට ඔබට කොයි වගේ අදහක් ඇති වෙනවද දන්නේ නැහැ. නයන තිව් නාගදීප එහෙම කිව්වහම නයි ගැන හිතෙන්න බැරි නැහැ. නාග රහතන් වහන්සේටත් යොදනු ලබනවා. උපසපන් භවයේදී පොදු ආමන්ත්‍රණයක් සඳහාත් එක එක්කෙනාගේ නම් වෙනුවට සමූහ උපසම්පදාවන්හිදී නාග කියන පදේ යොදනවා. ඇත්තුන්ටත් නාග කියන පදේ යොදනවා. මේ නාග පදේ යොදන්නේ රජතුමා සතු යහපත් ඇත් රජෙක් රජුට රාජපාක්ෂික රජුට හිත කර වෙන්නේ යම් විදිහද ඒ කරුණු හතරක් ඉටු කරන බැවින් අනේ ඇත් ළඟ තිබෙන්නා වූ ඒ කරුණු හතර ඉහාත්ම වශයෙන්ම නැත්තම් මේ ජීවිතේදීම දුකින් මිදී ජීවත් වෙන්න කැමති යම් කෙනෙක් ඇද්ද මේ ලෝකේ? ඒ භික්ෂුණීද භික්ෂුද භික්ෂුණීද උපාසක උපාසිකා කියලා නැහැ. මේ හතර ඔහු ළඟත් තියෙන්න ඕන. අපි ඇතාගේ ලක්ෂණ සාරාංශ වශයෙන් කියලා අපිට අදාළ ලක්ෂණ ටික පැහැදිලිව ගන්න බලමු. චතුහි භික්ඛවේ අංගෙහි සමන්නාගතෝ රඤ්ඤෝ නාගෝ රාජරහෝ හෝති රාජභෝග්ගෝ රඤ්ඤෝ අංගන්තේනේව සංඝං ගච්ඡති කතමි චතුහි ඉද භික්ඛවේ රඤ්ඤෝ නාගෝ සෝතෝ හෝති හන්තාච කන්තාච ගන්තාච අර අර්ථ හතරමයි. සිංහලෙන් ගනිමු අපි ඊතුරු හරිය. රජුට මෙහෙවර කරන්නට නම් මේ ගති ලක්ෂණ තියෙන්න වෙනවා. එතකොට උත්තම ගණයට වැටෙනවා රජු ළඟ ඉන්න. මහණෙනි මෙලොවදී රජුගේ ඇත් රජු ඇතා පළවෙනින් අහනවා. දෙවෙනුව නසනවා. තුන්වෙනුව ඉවසනවා. හතරවෙනුව යනවා. ඔන්න. දැන් අසනුයේ කෙසේ වේද? ඇතා
ඇත් ගොව්වක් කිව්වහම කළ යුතු දේ කරනවා නොකළ යුතු දේ නොකරනවා. කරන්න ඕන කටයුත්ත ඇත් පාලකයා විසින් ඒ වචන තේරුම් අරගෙන සිතට අරගෙන කන් නැතුව අහලා කන් හරවන අහගෙන ඉඳලා ඒක තේරුම් ගන්න සමත් වෙනවා. ඔන්න අපි ඒ ලක්ෂණය මේකේ බලමු අපි. මහණනි මේ ශාසනයෙහි තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම විනය දේශනු ලබන කල්හි අර්ථව මෙනෙහි කොට සියල්ල සිතරගෙන යොමු කළ කන් නැතිව ඒ දහම් අසන්ට වෙනවා. ඔන්න ඒකට තමයි අසනුයේ වෙයි කියලා කියන්නේ. දැන් සද්දෙට සවන් දුන්නේ නැත්නම් එතාට කරන්න ඕන දේ තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අදාළ භාෂාවක් තියෙනවා. මේ භාෂාව හුරු කරපුවාම බිල හරි 10 හරි කිව්වහම ඒ කරන්න ඕන දේ උඩි හරි කිව්වහම ඒක කරන්න දන්නවා. අනේ වගේ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්ම විනය අහලා ඉන්න ඕන. ඔය අපේ සමාජයේ ධර්ම විනය නැත්තම් බණක් අහන්න නැතුව භාවනා කරන්න ගිය සමාජයක් පහුගිය කාලේ තිබුණේ. ඔවුන් දන්නේ බණ නැතුව ගියාම කරන භාවනාව වෙන එකක් කියලා. මේ අහපුවම තේරෙන කාරණයක් තියෙනවානේ. මොකද්ද තථාගතතුරු දේශනා කරන ධර්ම විනය කියන්නේ? ඔවුන් මිනිසුන්ගේ ප්‍රමාද විහරණය උන්වහන්සේලා පැහැදිලි කරනවා. Taman කොතරම් අයහපත් කෙනෙක් වුණත් යහපත් කෙනෙක් වුණත් ඒ යහපතට අයහපතට වෙනම විපාක තිබියදී යහපතේ හෝ අයහපතේ හෝ ඊටත් එහා ගියේ පවේ හෝ පිනේ ධානයේ තුනේම කිසියම් සසරට ඇලීමක් දුක් වලට හේතු රැස් කිරීමක් කරනු ලබනවා. අපි ඒක කරමින් ඉන්න බව ඇත්තටම මම නම් ළමා කාලේ හිම දැනගෙන හිටියේ නැහැ. මේ අපි පුද්ගලයෙක් වශයෙන් පෙන්වන්නට අපි ක්‍රියාත්මක කරන ස්කන්ධ පංචකයෙන් පංචකයට යන ගමනක් බවත් ස්කන්ධ පංචකය කියන්නේ කයට නොවන බවත් දොරවල් හයෙන්ම පහළ වෙන්නේ ස්කන්ධ පංචකයන් බවත් ඒවට එන දේවල් ළමා කාලේ පටන් ඇලෙමින් ගැටෙමින් ලෝකේ බෙදාගෙන ඒ අනුව හිත බෙදාගත් බවත් මේ අනුව ලෝභය දේශේ මෝහය ක්‍රමෙන් බලවත් වෙමින් ආ බවත් පෘථග්ජන පුද්ගලික ජීවිත අවසානය දක්වාම මේක බලවත් වෙන බවත් තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාවල පැහැදිලි කරනවා. එතකොට ඒ පාරේ ගියොත් භව ගමන සමග අවසානයේ ඒ වායේ වේදනාව විඳින්න ඇරුණාම නිදහසක් වෙන්නේ නැහැ කියන එක පැහැදිලි කරනවා. අනතුරුව ධර්මයේ හම්බුන් තැන් පටන් පටිසෝතගාමී වෙන හැටි. මේ පව් එකතු කරන පින් එකතු කරන ධානය එකතු කරන නැත්නම් උපාදාන කරගනිමින් අවසන් කරන ගමන වෙනුවට උපාදානස්ස වෙනුවට නොඅනුපාදානස්ස උපාදාන සහිත වෙනුවට උපාදාන රහිත වෙන හැටි අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ක්‍රමයෙන් යන්න ඕන හැටි තථාගතයන් වහන්සේලා පැහැදිලි කරනවා. ඒ විදිහ තමයි ඔබට පටිසෝතගාමී ගමන් මඟ පිළිබඳව කරුණු වැටහෙන්නේ. මතක තබා ගන්න. ඒ විදිහ තමයි නොකල යුත්තක් කරමින් හිටියා කල යුත්ත නොකරමින් හිටියයි කියලා තේරෙන්නේ. නොකල යුත්තක් කරමින් කියන එකේ තේරුම ස්කන්ධ පංචකය ආත්ම කොට ගනිමින් ඒ ආත්ම තුල සතර ගමනට පස්සේ විපාක දීමට අවශ්‍ය ලෝභ දේශ මොහ මුල රැස් කරමින් හිටියයි කියන එක නොකල යුත්ත. ඒක තම තමන්ගේ සතර හැදීමක් තම තමන්ගේ දුකට හේතු එක් රැස් කර ගැනීම. අපාගත සත්වයින්ට බැරි දෙවියන්ට බැරි බ්‍රහ්මයින්ට බැරි වෙනත් ආගමිකයකටත් කරන්න බැරි මේ අනාගත සතර හදන එක
නිමා කරන්නට වර්තමාන මොහොතේ පමාවීම වෙනුවට නොපමාවක් කළ යුතු බව. ඒ සඳහා සතිමත් විය යුතු බව. එදා ඔබ ඔබව පාලනය කළ යුතු බව. මෙතෙක් නොතිබුණ සතියක් ඔබ ළඟට එන්න ඕන බව. එවිට ඔබ ළඟ සිදුවෙන්නා වූ ස්කන්ධ පංචකයේ අවශේෂ නිරෝධය නම් වූ වැරැද්ද නිරවශේෂ ආකාරයෙන් නිරෝධ කරන්න පුළුවන් විදියට අනුගමනීය ප්‍රතිපදාවක් තිබෙන බව තථාගත දේශනාවල සාරාංශයයි. මේක හැමදාමත්ම කියලා තිබෙන නිසා තමයි මෙහෙම සාරාංශ කළේ මම. ඔබට මතක් වෙන්න. අන්න මේ ටික අහලා ඉන්න ඕනනේ. එතකොට තමයි සිහියෙන් කටයුතු කරන නම් අප්‍රමාදයේ ආරම්භ වෙන්නේ. නැත්නම් අදාළ දේ තේරුම් ගන්න ඕන. විශේෂයෙන් සමාජයේ තේරුම් ගන්න. මේ තමන් ළඟ පවතිනා වූ පමාද විහරණය තථාගත දේශනාවල සඳහන් ආකාරයෙන් තේරුම් ගත්තම තමන් මේක කරමින් හිටියා නේද කියලා තේරෙනවා. දැන් ඒක නිවන් මඟ නෙවෙයි, ඒක සංසාර මාර්ගයේ බව. ඒක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නෙවෙයි, ඒක දුක්ඛ ගාමිනී පටිපදාව බවට තේරෙනවා. අන්න. එනිසා ඇත්ගොව් වගේ බස් අසා කළ යුත්ත නොකළ යුත්ත කීකරුව කරලා දෙනවා වගේ ඔබටත් කළ යුත්තයි නොකළ යුත්තයි දෙක ධර්ම ශ්‍රවණයෙන් අහන්න හම්බ වෙනවා. මේක පැහැදිලි කරන්න ගත්තොත් පැයම ගන්න වෙනවා. නමුත් අනන්ත වාරයක් පැහැදිලි කරලා තිබෙන බැවින් තමයි මම මෙසේ කෙටියෙන් පැහැදිලි කළේ. දැන් ඔබ මේ ඇතාට නාගයා ඇත්ගොව්වාට සවන් දෙන ආකාරයේ ඔබ ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි සසරෙන් එතර වෙන්න ඕන කෙනෙක් බවට පත් වී නම් එහෙනම් කාට හෝ සවන් දී ඔබ තුල ප්‍රතිදෙන්නා වූ මේ ආත්මවාදීත්වයේ දුක ගහමනී ප්‍රතිපදාව එයින් මිදෙන්න අනුගමනය කරන්න ඕන කාරණාව පිළිබඳව අසා තේරුම් ගන්න. දෙවෙනි කාරණේ බලමු මොකද කියන්නේ කියලා. කෙසේ රජුගේ ඇත් නසනුයේ වෙයිද? ඇහුවෙන් පස්සේ නතන්න පුළුවන් වෙන්නේ. රජුගේ ඇත් සංග්‍රාම ශීර්ෂයට ගියේ. ඒ යුද්ධ භූමියට. එතනයි යාට තියෙන වැඩි. ඇතුද නසයි, ඇත් ගොව්වාද නසයි, අසුද නසයි, අසරුවාද නසයි, රියද නසයි, රියනගේ යෝධයාද නසයි, පාබල සේනාවද නසයි. මෙසේ රජුගේ ඇත් නසනුයේ නම් වේ. දැන්වත් තේරුම් ගන්න බණහන් නැතුව කෙලෙස් නසන හැටි ඉගෙන ගන්න බෑ කියලා. කෙලෙස් හංගන්න පුළුවනි, යටපත් කරන්න පුළුවනි, මග ඇරලා ඉන්න පුළුවනි. නමුත් සකල ක්ලේශයන් ප්‍රහීන කර කියලා සතහන් වෙන්නේ ත්‍රිපිටකයේ. මේ ක්ලේශ කියන ධර්මයන් අපි හදාගත්ත දේවල් ඒවා එනවා. අවහම අපි ඒවට යටත් වෙනවා. අහු වෙනවා. අහු වුණොත් මාරයට අහු වෙනවා, සතරට අහු වෙනවා වරුණාම බුදුන් වදාළ කෘත්‍ය අපිට කරන්න බැරි වෙනවා. දැන් මේ කියන ඇත්ගොව්වා තමන්ට එරෙහි වෙන්නා වූ හමුදාව සම්පූර්ණයෙන් විනාශ කරපු ආකාරය ගැන මෙතන මොකද පෙන්වන්නේ බලමු අපි. මහණෙනි කෙසේ මෙතන නම් භික්ෂුන් වහන්සේ ආමන්ත්‍රණ කරලා මහණ කියලා පෙන්නනවා. නැත්නම් යෝගාවචරයා, එහෙමත් නැත්නම් බුද්ධ ශ්‍රාවකයා. එහෙමයි හරියන්නේ. අපි ඒක පාලියෙන්ම ගනිමු. ඒක ලේසි. ඉදවික්කේ වික්කු uppannam කාමිතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරත්ති අනභවං ගමේති. uppannam ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති uppannam ව්‍යාපාද විහිංසා විතක්කං නාදිවාසකේ. uppන්නේ පාපකේ අකුසලයේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. එවං කෝ වික්කවේ වික්කු හන්තාච හෝති. ඔන්න මම මාසයක් දෙකක් තුනක් තිස්සේ කියනවා කරන්න ඕන වැඩි සාරාංශ කරලා අරගෙන. දැන් ඔබ අර බණ ටික අහලා ඉගෙන ගත්තා නම් බණ අහලා ඉගෙන ගන්න ඉස්සර වෙලා ඔබට
මේ විතර්ක තුනක් උපදිනවා කියන අවබෝධයක් නැහැ. ඒ මොහොතට මට ඉන්නව මැරෙනවා පෙවුන්නේ නැහැ කියලා මේවට එකතු වෙලා අනාගන්න තමයි දැනගෙන හිටියේ. දැන් මේ හටගන්න හේතු බාහිර කාරණා නිසා හටගන්න අවශ්‍ය මූල හේතු Taman ළඟ තබා නැති වෙනවා. කොයි වෙලාවෙ? උපදී දන්නේ නැහැ. අන්න දැන් ඇතා විරුද්ධ පාර්ශවයේ හමුදාවේ අයට කරන්න ඕන දේ ඔබේ කෙලෙස් වලට කරන්න ඕන හැටි මේ පෙන්නලා තිබෙනවා. ඇතෙක් නම් ඇතෙක්, ඇත්ගොව් වර්ණ ඇත්ගොව්වෙක්, අස්සෙක් නම් අස්සෙක්, අස්ගොව්වෙක් නම් අස්ගොව්වෙක්, වෙන වාහනයක් නම් වෙන වාහනයක්, පාබල් හමුදාව නම් මුහුණ දෙන එක. බලන්න ලස්සනට ගලප ගන්න. ඒ මොහොතට මුහුණ දෙන එක. ඒ මොහොත කොයි මොහොතද? වර්තමාන මොහොත. තැන බාහිර වශයෙන් ගත් කල ඔබ වසනක ඕනෑම තැනක. නමුත් අභ්‍යාත්මික වශයෙන් ගස් කල තැන ඇසට කනට නාසයට දිවට කයට ගැටීමෙන් චිත්තාභ්‍යන්තරය නොසන්සුන් වෙන අවස්ථාව. බාහිර ප්‍රත්‍ය නිසා ඔබ ළඟ තිබෙන්නා වූ මේ දුර්ගුණේ මතුවෙන වෙලාව. උපන් කාම විතර්කය. ලෝභය. මම පසුගිය දවසක පැහැදිලි කළා. ඔය සාමාන්‍යයෙන් හිතට ඇති වෙන හැඟීමක් ආසාවක් ගීතයක් අහන එකක් නෙමෙයි මේ. ලෝභ කියන වචනේ පැහැදිලි කරලා තියෙනවායි කියලා අංකුතර නිකාය ද්වික නිපාතය තුල ලෝභ දේශ මොහ තුනෙන්ම කරන්න හදන එක වැඩක්. අර ඝාතනය කරන්න යන්නේ ද්වේෂ මොහ වල ලෝභ වල බලවත් වෙන්න, රිදවන්න, පලිගන්න, ධන සම්පත් උදුරා ගන්න, ස්ථාන මාරු කරන්න, ගමෙන් පන්නන්න, අයිතු මොනවා හරි දේවල් කරලා තියෙන දේවල් නැති කරන්න, ඒ ඔහෙදේකෙම උදුරා ගැනීමක් කරන්න හදන්නේ. ඒකයි ලෝභ කියන්නේ. අන්සතු දේවල් අර අන්සතු සැකපතක් දැක දල ලොබිනේ කියන්නේ ආන්න වචනේ. උන්ට නොවී මට ඒ වයසිතේ. ඒ තැනගන්න, ඒ දේවල් අයිති කරගන්න, ඒ ජීවිතේ නැති කිරීම තුළින් මොකක් හරි අන්නේ විදිහට අර වනසන්ට හිතෙන අදහස වශයෙන් තේරුම් ගන්න මේ අයිති කර ගැනීමේ අදහසින් කාම විතර්කය. ඒ වගේම තව මොහොතක ඒකට ඉඩ නැති වෙනකොට වෙන විතර්කය ව්‍යාපාදය. ව්‍යාපාදේ තව ටිකක් එහාට සැර වැඩි. බලවත් වෙලා අර වගේම උදුරගන්ට එහෙම නැත්නම් අයිති කරගන්න නැත්නම් ඝාතනය කරන්න. සැලසුම් හදන්න කල්පනා කරනවා. පහර දෙන්න වචනෙන් පාවිච්චි කරමින්. විහිංසා විතර්ක ඊටත් වැඩි. ඒ සඳහා අවශ්‍ය අවියාවුද ක්‍රමෝපායන් සකස් කරලා ගන්න හදනවා. එතකොට බලුවාම මේ පරහිංසාව පුද්ගලය වෙන්න පුළුවන්, ස්ත්‍රී වෙන්න පුළුවන්, සතා හතොන් වෙන්න පුළුවන් ආදි වශයෙන් ගත් කල Taman සන්තක කරගන්නට, අන් අයට රිදවන්නට, අන් අයගෙන් පලිගන්නට, උන් මෙලින් එලවලා දාන්නට, ගමෙන් එලවන්නට, රටින් එලවන්නට කියලාත් තියෙනවා සමහර තැන්වල. එහෙම නැත්නම් ඔවුන් දුර්වල කරලා ඔවුන් සතු දේවල් ගන්න. යන්ත්‍රවන්ත ගුරුකම්. මේ ඇතුළත පවතින්නේ දුෂ්ටකමක් කියන එක පෙන්වන්න. අන්න කරන්න හිතෙනකොට කරන්න හිතෙනවා. මරාට මැරෙන්න හිතෙනවා. පලිගන්න හිතෙනවා. ලේසියෙන් අරින්න හිතෙනවා. පෘථග්ජන පුද්ගලයාට එහෙමයි. දැන් සරණ දියත් කරන අවස්ථාව. මොකද කළේ? මේ ඕනෑම අවස්ථාවක් පැහැදිලිව හඳුනාගත්තේ නැති පුද්ගලයා මේකට එකතු වුණා. පිළිගත්තා. අදිවාසීති. මේන් සිදුවෙන්නේ සමාජයට අයහපතක්, Tamanට සිදුවෙන දුකටපත් වීමක් කියලා කල්පනා කරලා බැහැලා කරේ නැහැ. නප්පජහති. වීරයෙන් යුක්තව මේන් වලකින්න ඕන කියලා වීරිය කරේ නැහැ. නවිනෝදේති. මේන් මිදෙන්න ඕන කියලා අවසන් කරන්න කල්පනා කළේ නැහැ. නබ්‍යන්ති කරෝති. චිත්තාභ්‍යන්තරයේ තිබුණොත් ආයෙත් වෙනවා මේක හිතා. චිත්තාභ්‍යන්තරයට තියන්න නැති ඉවර කරන්න ඕන නැහැ කියලා හිතන්න දාන්නේ නැහැ. තියලා ආයෙ ගන්නවා.
ඔන පෘථග්ජන පුද්ගලයා කරමින් හිටපු වැඩි. මොකද අපි කරන්න ඕනේ කියලා මගෙන් අහනවා මේක නොකරන්න. එතකොට මොනවද මැරෙන්නේ? දැන් මෙතන ඇතා මර විරුද්ධවාදී හමුදාව ඝාතනය කරනවා. මේ ඔබ ක්ලේශ වසඟ වෙලා ඉන්නේ. මේකට එකතු වුණොත් නැවත රස සසර හැදෙමින් භව ගමනක් හැදෙනවා දුකට හේතු රැස් කරනවා. අන්න බලන්න ඒ මොහොතේදී නෙවේද කියලා. ඇතා නම් ඇතා, ඇස්තුවා නම් ඇස්රුවා, අස්සයා නම් අස්සයා, අසරුවා නම් අසරුවා, රතේ නම් රතය, පාබල හමුදාව නම් පාව නසන්නේ. ඒ මොහොතට උපදින ත්‍රිවිධ විතර්ක වලින් එකක්. 아무තෙන් ගන්න දෙයක් නැහැ. උපදින්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන්ද මුහුණ දෙන මොහොතේ. මොකද පෙන්වන්නේ? නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. මට නම් මේ ත්‍රිපිටකය තුළ වෙන භාවනාවක් පේන්නේ නැහැ. දුකින් මිදෙන්න. මේ මොහොත මේකට එකතු නොවීමෙන් එහි බලය දුර්වල කරන්නට අවශ්‍ය හැකියාවක් තිබෙනවා. එකතු වීමෙන් බලවත් වන්නේ නම් එකතු නොවීමෙන් බලය දුර්වල වෙනවා. 아무තු මන්ත්‍රයක් නෙවෙයි ඒක. ඔබේ පෞද්ගලික අමනාපයක් ගැන හිතලා බලන්න. අනුන් කියන ගතු අහලා ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ද්වේෂයෙන් හිතන්න ගියොත් බලවත් වෙලා ඒක ගින්නකින් කෙලවර වෙනවා. ඒ ගැන නොහිතා හිටියොත් ඥාතිකම හෝ සහෝදරකම හෝ සිදුවන යහපත්කම සලකා යහපත සලකා දවස් දෙකක් තුනක් යනකොට ඒක අයින් වෙලා යනවා. ඔබ මෙහෙම තරහ වෙලා යාළු වෙච්ච අය ගැන හිතන්න යාළුනේ එකට එක කරන්න ගිහින්ද නොකර හිටීමෙන්ද කියලා. අන්නේ ගති ලක්ෂණය සසර දුකින් මිදීම සඳහා පුරුදු කරන්න. ඒ වඩනවා කියලා කියන්නේ. මේකට අරට වඩා ටිකක් ඒ මොහොතට මුහුණ දෙන්න අවශ්‍ය සියුම් හැකියාවක් තියෙන්න වෙනවා. තමන් ළඟ මෙබඳු දුර්වලකම් සමූහයක් තිබෙන බවත් ඒවා අදාළ ශේෂ්ත්‍රවලදී මතුවෙන්න ඉඩ ඇති බවත් මතුවෙන විට සමහරට සිහිය නැති වී යන බවත් සිතට යෝජනා කරලා ඒ මොහොතට සිහියෙන් ඉන්න ඕන බව හඟවලා සිහිය පුරුදු කරන්න. මේ පාරේ නොයන්න. ඒ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං කරන්න පුළුවන් කමේති කරන්න පුළුවන්කමක් තිබෙන්නේ දුකින් ගැලවෙන්න කැමති පුද්ගලයාට ශ්‍රාවකයාට. ඒ සඳහා දියුණු කළ සිහියක් ඇති පුද්ගලයාට එතන එක කඩන්න පුළුවනි. මේවා එක දිගට එන එකක් නෙමෙයිනේ. එක චිත්ත වීතියක් පහළ වෙලා නැසෙනවා. ඊළඟ එකට එකතුනේ නැත්නම් ඒක යන්න ඕනනේ. හතරක් තියෙනවානේ හැම විටම. සොඳ පංචකයක් පහළ වෙලා නැසෙනවා. ඒක මුල් කරගෙන තව එකක් පහළ කළොත් තමයි මේක එහාට යන්නේ දිගටම. නමුත් අර සත්‍ය සංසාරයේදී කරපු ක්‍රියාවලිය එකතු වෙමින් පවත්වමින් මේ මොහොතේ ඊට අදාළ විඳීමක් හෝ විඳවීමක් කරමින් අවසානයේ අනාගත ආපහු ඉවන්න පුළුවන් විදිහට අනාගත ඵල උපදින්න හේතුවකුත් තවමින් ගිය ගමන නැසීම නෙවෙයි. වැවීම. දැන් ඇතාගේ චරිතය ඔබට ගන්න වෙනවා. ගෞතම සසුන තුල ඉහාත්ම වශයෙන්ම හැකිතාක් ඉක්මනින් මේ චිත්තාභ්‍යන්තරයේ ඇවිදින් තිවි ඇවිදින් විඳවන්න තියෙන ආ වූ කාරණා නිසා හටගන්න දුකින් මිදෙන්න නම් මේගොල්ලෝ හිතින් එලවන්න ඕන. ඒගොල්ලෝ අපිට ඕන අය නෙවෙයි එපා අය බවට පත් වෙන්න ඕන. එයා අපි ප්‍රශ්න විසඳීමේ අවියක් බවට පත් නොකර ගන්න ඕන. හොඳ ආකාර දකින්නවා මේ සමාජයේ හැමතැනම ප්‍රශ්න විසඳීම සඳහා යොදාගන්නේ මේ හැඟීම් සහිත වුණා වූ හැඟීම් බර වුණා වූ මේ ව්‍යාකූල ස්වභාවය. ගහ ගන්නවා බැල ගන්නවා කපා ගන්නවා කොටා ගන්නවා පලි ගන්නවා එකට කියනවා හිංසා කරනවා රිදවනවා කියන්නේ ඔය ඒක ක්‍රියා එළියට එන හැටි. එබැවින් ඔබ තේරුම් ගන්න මෙයා බලවත් වුණොත් එහෙම ඔබ වුන්ගේ අත්අඩංගුවට පත් වෙනවායි කියලා. ඒවා බලවත් වුණාම ඔබට ඔබේ කයට වචනෙට ඒවා ඒ අය කියන දේ ඒ අදහස් ඒ හැඟීම් විතර්ක කියන දේ කරන්න වෙනවා. ඒකයි මම දවසක් කිව්වේ මේ
පෘථග්ජන මිනිසා කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ ප්‍රාණ අපකරුවන් බවට පත් වෙලා ඉන්නේ කියලා. තුන් පැත්තකින් හිතට තුවක් වෙල්ලන මේක කරන්න කිව්වම නොකර ඉන්න බෑ, කරන්න වෙනවානේ. දැන්වත් තේරුම් ගන්නවද මෙන්න මේ ප්‍රාණාපකාරීත්වයෙන් ඔබ මුදවා ගැනීම සඳහා මේ ප්‍රාණාපකරුවන් තුදෙනා ඝාතනය කරන්නටයි බුදුරජාණන් වහන්සේ වෙනත් හමුදාවක් එවලා තියෙන්නේ කියලා සතිමත් වීම නැමැති. වෙන කරන්න මොකක්වත්ම මේකේ නෑයි කියලා. ඔබට ලැබෙන අවස්ථාවේදී ඔබ ඒක කරන්න ඕන. තවත් කෙනෙක් ඒ අවස්ථාවේදී කරන්න ඕන. අවස්ථාව සමාන නෑ. ඒ අයගේ මේ විතර්කයන් මතුවෙන්නේ ඒ තමන් එකතු වුණා වූ, වැඩි දියුණු වුණා වූ, බලවත් කරගත්තා වූ ශේස්ත්‍රවලදී බව කල්ැතුව තේරුම් ගන්න. එතකොට ඒ ශේස්ත්‍රයේදී ටිකක් ප්‍රවේශම් වෙන්න. එන්න එපා කියන්න නෙවෙයි. අපේ සමාජයේ මේක වදයක් නිසා මෙහෙ ගමේ රටේ ඉන්නකොට සමාධියක් හදාන ඕක එන්නේ නැතුව ඉන්න කැමතියි. තවත් අය ඔකට මුණ දෙන්න අහ වෙන නිසා කැලේට ගිහින් ඒක එතකොට මුණ දෙන්න වෙන්නේ නැහැනේ. එතකොටත් ඉන්න පුළුවන්. ඒ ඇත්ගොව්වා කියන දේ හරියට අහලා නෙවෙයි. ඇතා ක්‍රියාත්මක වුණෙත් ඇත්ගොව්වා කියන දේ අහලා. ආර්ය මාර්ගයේ යන්නෝ ක්‍රියාත්මක වෙන්න ඕන තථාගත බුදු පියාණන් වහන්සේ වදාරන දේ අහලා Taman ඒක තේරුම් අරගෙන Taman ළඟ මේ වෙනස කරගන්න. දැන් උදේද දවල්ද හවසද කියලා නෑ නේද? වාඩි වෙලා ඉන්න ඕන කියලා නෑ නේද? බාහිර කරුණක් ප්‍රත්‍යවීමෙන් මේක සිතට එනවා. මේ සිතට එමෙදී ඔබට තේරෙනවා ඔබ ළඟ තිබෙනා වූ සංසුන් බව බිඳී යනවා. කටහඬ බිඳී යනවා. කටහඬේ ස්වරය. ඒ වගේම කයේ නොසන්සුන්තාවයක් ඇති වෙනවා. ඒක තුනොත්. එකතු වෙලා ක්‍රියාවට නගන්න ගියොත්. අනතුරු ඒ සටනට පනපවන්නේ ඔබ නෙවෙයි. ඔබ වචන හෝ අතපය හෝ මෙහෙව්වාට ඔබ මෙහෙවන්නේ අර ත්‍රිවිධ විතර්කයේ විසින්. ඔන්න මේක අවබෝධයක් තිබෙනවා නම් ඔබට. මේ සැඟවුණ කොටස බාධාවක් තමයි. එකෙන් කරදරයක් වදයක් තමයි. නමුත් තිබෙනතුරු වදයක් හංගලා තියන්න බෑ. මේ ජීවිතේ පවණක් නෙමෙයි කල්ප ගානක් හංගලා තියලත් තියන්න බැරි වුණා අරූපී ධානලාභීන්ට. ආයෙත් මූල වශයෙන් තිබිලා වැඩි දියුණු වෙනවා. එසා ඈත් කොට නැත්නම් යටපත් කොට ඈත් කොට ඒ සඳහා පිළියමක් නැති බව තේරුම් ගත්තාම මූලය අවසන් කළ යුතුයි. අවසන් කරන්න සංගවා තබා බෑ ඇවිදින් ඉවර කරන්න වෙනවා. එනවට කියනවා ඇවිලෙනවායි කියලා දාපු දරවලට. ආපහු ඒකට එකතු වෙලා තියන්නේ නැතුවට කියනවා අලුතෙන් දර විදුරු නොදා ඉන්නවායි කියලා. දැන් සමාජයේ මිනිස්සු කරන්නේ මොකද්ද මේ උඳුන දල්වගෙන ඉන්නේ වර්තමාන මොහොතේ. පරණ ගිනි වලින් ඇවිලෙනවා. තව සැරයක් ඒකට දරයි පිදුරුයි තනකොළයි දානවා. මේ විතර්කය ඉවසනවා කියලා කියන්නේ. පිළිගන්නවා කියලා කියන්නේ. ප්‍රතික්‍රියා දක්වන්න යනවා කියලා කියන්නේ. ඒ නිසා ඔවුන්ට කියන වට දුක් කියන මේක වට දුකේ වෘත්තයක් නෙමේක. අතීතෙන් ගන්නවා වර්තමානෙ විඳිනවා අනාගතයට තියෙනවා. තියෙන එක අනාගතයට එනකොට අතීතයෙන්. තියන්නේ අනාගතයට පස්සේ ගන්නම් කියලා. හෙට එනකොට මතක් වෙනකොට ඒක පස්සේ නෙමෙයි අතීතෙන් එනවා. ඔන්න. මා දකින්න විදිහක් තියෙනවා. සැබවින්ම මේක තේරුම් යාම තේරුම් ගැනීම පසුව මේවා සංසිඳවන්නට අවස්ථාවක් නිදන එක භාග්යක්. වාසනාවක්. ඒවා යොදනායත් කරන්නේ උදව්වක්. එතකොට කරදරයක් වෙන්නේ නැහැ. Tamanගේ හතුරා නසන්ට මතුවෙන්න ඉඩ කඩක් යදුවා අනිත් අය. ත්‍රිවිධ විතර්කයේදීම තව වචනයක් ගන්නවා අපි.
නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ. අර බලන්න උපදින මේ ජීවිතේ මතු ජීවිතේ නෙමෙයි උපදින කියලා කියන්නේ. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සමාජය සමගත කරද්දී මේ මොහොතට උපදින එකක් පාසා කාම විතර්කයේද විහිංසා විතර්කයේද ව්‍යාපාද උපනුපන්. කාම විතර්කයේම තියෙන්න පුළුවන්, ව්‍යාපාද විතර්කෙ තියෙන්න පුළුවන්, විහිංසා විතර්කෙ තියෙන්න පුළුවන්. ඒවා පාපකාරී අකුසල ධර්ම. ඔබට දුක් ගෙනත් දෙන්න මේවා ක්‍රියාවට නගන්න කියලා කියනවා මාරයා. ක්‍රියාවට නගපුවම ඔබ ලොකු අමාරුවක වැටෙනවා. එහෙම අමාරු වැටිච්ච අය අත නැතුව, පය නැතුව, ඇස නැතුව, ඉඩ කඩම් නැතුව පරලොව එහෙමත් නැත්නම් සදාකාලිකම හිරගෙදර මෙයා කියන විදිහට මේ ත්‍රිවිධ විතර්ක කියන විදිහට වැඩ කරන්න ගියායට හමු වෙන ඉරණම ඔබ දකින්න සමාජයේ. ඔබටත් සමහර විට එහෙම ගිහින් ඉන්න සිදු වෙලා ඇති. අපිට නම් එහෙම උනේ නැහැ ජීවිතේ. දැන් වෙලාව මොකද්ද? අවදි වූ තැන් පටන්. මොකද අර මනෝද්වාරයට මේක ගෙනියන්න තාම බෑ. හැදෙනකොට මනෝද්වාරෙත් හැදෙනවා කියන්නත් අපි දන්නවා. ඔය අඬන දොරන වැළපෙන දෙපැත්තට පෙරලෙන ඉන්දියන් නැති එක වෙනකොට සුවසේ නිදා ගන්න පුළුවන් බව සහ ඒ සිහින නැති බව හෝ සුන්දර නැත්නම් ගැටුමක් නැති සිහින බවට වෙනස් වෙනවා තේරෙයි. එමත් නැත්නම් S2 පේනවා දන්නෙත් නැහැ, අවදි වෙනවා දන්නෙත් නැහැ, තත්පරයක් ගියා වගේ දැනෙන්නේ. කාලය කියන්නේ බොරුවක් කියලා තේරෙයි එතකොට. කාලගත වෙනවා දැනෙන්නේ නැහැ. අර ස්කන්ධ පහෙන් පහට යනකොට වෙහසත් එක්ක තමයි කල්ගත වෙන්නේ. තේරෙනවා. දැන් ඔන්න ඇතානම් ඇතා, ඇත්ගොව්වනම් ඇත්ගෙව්වා, අස්සයනම් අස්සයා, අස්සයනම් අස්ස ගොව්වා. පාබවල සේනාව නම් පාබවල සේනාව, වාහනේ නම් රතේ නම් රතේ. ඇතා මොකද කරන්නේ? වනසනවා. මේ නේද කෙලෙස් නැසීම? මේ නේද වඩන්න ඕන භාවනාව? තිබෙනවද ඒකට උප්පන්න කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කරුණාම ස්ත්‍රී භාවයේදී, පුරුෂ භාවයේදී, ගිහි භාවයේදී, පැවිදි භාවයේදී කියලා හැම වෙන් කරලා කාටත් උපදිනවානේ. වැටහීමක් තිබෙන්න ඕන, ඕනකමක් තිබෙන්න ඕන සතර දුකින් මිදෙන්න වෙන මොකක්වත්ම නෙවෙයි. මේකට එකතු වුණාමයි සතර හැදෙන්නේ. මේකට එකතු නොවීමෙන් මේක දුර්වල වෙනවා කියන අවබෝධය තියෙන්න ඕන. ඒ නිසා එකතු නොවී සිටීම සඳහා දියුණු කළා වූ වීරියක්, සතියක් හැමෝටම තියෙන්න ඕන. ඔන්න. දැන් එතකොට මේ බඳු අවස්ථාවකදී ඔහු සිහියෙන් කටයුතු කරනවා. එකතු නොවෙන්න. එතකොට කාම විතර්කේ වෙන්න පුළුවන්, ව්‍යාපාද විතර්කේ වෙන්න, අහිංසා විතර්කේ පුළුවන්. පිළිගන්නේ නැහැ නාදි වාසයේදී. ඒකටම පිළිගන්නේ නැති එකම තමයි බැහැර වීම කියන්නේ. වජහතේ. තව සැරයක් ආයෙ ඇවිදින් ගහපන් බැනපන් කියලා කියද්දී නා ඒකටත් වීරිය කරලම යන්න කියනවා. විනෝදනය. පැවැත්මට කියනවා, ඉදිරියට තබනවා, පවත්තන්න නැතිකට අවසන් කරනවා. වර්තමානයේ රැවටිලා අනාගත ඵල උපදින්න හේතු තැබුවොත් යන්ත්‍රිකාරුති වෙන්නේ ආයෙ හෙට ආපහු වෙනවා. ඉදිරියට තැබුව එක අතීතයේ බවට පත් වෙලා එනවා. ඒක තමන් හැදුවොත් තමන්ට මේකේ දුක එනවා කියලා තේරුම් ගත්තාම යාට අනභවංගමේති අභාවයට පත් කරන්න. ඔන්න සටන. නාග සූත්‍රයේ සඳහන් ඇතා යුද්ධයට ගිහින් සියලුම ඉදිරියට හමු වෙන සියලුම විරුද්ධවාදීන් ඝාතනය කිරීමේ ප්‍රතිපදාවේ ඉන්නවා. කල් තිබුණොත් අපි මුලින් මේ කාරණාව තව ටිකක් පැහැදිලි කරමු. අර සවන් දෙන්න ඕන කාරණාව. දැන් මේ ප්‍රධාන වශයෙන් දැන් කතා කරන්නේ මේ සවන් දුන්න අයට ප්‍රතිපදාව. උඟක් සවන් දීලානේ තියෙන්නේ. අද ඊයේ නෙවෙයි. මට සවන් දෙන්නේ 2005-6 ඉඳලා. ඒක ගමට රට විවෘත වෙන්නේ 2009-10. ඒක මාධ්‍ය වලට විවෘත වෙන්නේ 2013. ඒ වගේම විහාරස්ථාන වලට සමාජයට මේක සවන් දෙන්න. සවන් දුන්න අයට
ඒ කොටසේ තරම් අර මම සාරාංශ වශයෙන් කියපු කාරණාව මතු කරගන්න ඒක උදව් වෙනවා. දැන් සටන පටන් ගන්න තියෙන්නේ. කුමන යුද්ධයේද මේ? තමන්ට එරෙහිව ඇවිදින් තමන්ට වද දෙන්නා වූ චිත්තාභ්‍යන්තරයේ සැඟවී සිටින්නා වූ ගරිල්ලා හමුදාවේවත් ක්ලේශයන් එන්නට ඇර එකතු නොවීමෙන් ප්‍රහාණ කිරීමේ නාග ක්‍රියාවලිය. නාගයා රජුගේ ඇතුතුමාව නාගයා කියලා කියන්නේ. තුන්වෙනි ක්‍රියාවක් බලනවා. කතංච බික්කවේ බික්කු කන්තා හෝති. ඉදවෙක්කේ බික්කෝ කමෝ හෝති සීතස්ස උන්නස්ස ජිගච්ඡාය පිපාසාය දංසමකස්වා තපසිනින් සප සම්පස්සානං දුරුත්තානං දුරාගතානං චවනපතානං uppannānaṁ sārikānaṁ sārikānaṁ වේදනානං දුක්ඛානං නිබ්බානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරණානං අදිවාසික ජාතිකෝ හෝති. ඔන්න ලස්සන වචන ටිකක් තියෙනවා. ඒ හැම එකකදීමත් මම දකිනවා. යම් තැනකදී සුව පහසු ඇඳක් නෑ, හුලං නෑ, වායු සමනේ නෑ, වැසිකිලි නෑ, ගමන් පහසුව නෑ. හරි ඕනම හරි කාරණයක් අල්ලගෙන අරයට ඉඩ දෙනවා. මේ ඒවා ඉවසනවා කියන එකේ තේරුම ඒවා නිසා උපදින්න තිබෙන්නා වූ විහිංසා විතර්කයේ ව්‍යාපාද විතර්කයේ. යම් තැනකට ගියාම ඔබට සුව පහසු විදිහක් නැත්නම් ඔබ ඒකට දන්නවාද අපි කවුද කියලා, අපි මෙහෙම ඉන්න අය නෙමෙයි කියලා කියන්න බැරි නෑ. නමුත් ලද හැටියටනේ පුද කියන්නේ. බලමු අපි. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ මේ ශාසනයෙහි ඉවසනුයේද? සීතය, උෂ්ණය, බඩගින්න, පිපාසය, මැසිමදුරු, වාතය, අවුව, බඩගින්න, බලන්න, උන්නස්ස උණුසුම, ජිගච්ඡාය පිපාසාය. ඒ වගේම මේවයින් සිදුවෙන්නා වූ පහස, බාධාව නිසා මට මෙහෙම වුණා කියලා මේවා දරා ගන්න බැරුව ආයෙත් උපදින්නේ ව්‍යාපාද විතර්කේ. නැත්නම් මම උපදින්න කාරණා මේ. වෙනත් පැත්තකින් පෙන්වන්නේ. එතකොට ඒවා Taman ඉන්න පරිසරයට අදාළ ආකාරයෙන් ලැබෙන්න පුළුවෙනි. ඒවා දරා ගන්නවා කියලා කියන එකේ තේරුම ඒකට කේන්ති නොගැනීම කියන එක තේරුම් ගන්න. මතක තබා ගන්න ඕන කාරණාව. ඒ බඳු කාරණාම හේතු වෙනවා තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ හැඟීම් උත්පත්තියටපත් වෙන්නට, කලබල වෙන්නට, ප්‍රතික්‍රියා දක්වන්නට. එතකොට මේ බඳු බාධාවක් වශයෙන් ගත්තොත් පරාදයි. ඒකයි එකෙන් පෙන්වන්නේ.
මේ කියපු කාරණා විතරක් නෙවෙයි. අර තපසට බාධක ගැන අහපුවාම මේ කියලා තිබෙන්නේ ඇත්තු වගේක් ඇවිදින් වත්තේ අවුස්සලා ජරා කරලා යනවා එක බාධාවක් කියලා කිව්වයි කියලා. අනේ වගේ තමන් සන්තකව පවතිනා වූ යටපත් වුණා වූ හැඟීම මතුවෙන්න බාහිර කාරණා උදව්වක්. එතකොට සීත ඉවසීම කියන්නේ පොරවා ගන්න එක නෙවෙයි. පොරවා ගන්න. ඒක කලබල වෙන්නේ නැතුව දොස්බස් කියන්නේ නැතුව දරා ගන්න එක. ඒ වර්තමාන සමාජය තුළ යම් යම් කාරණා මම දකින්නවා වට පක්ෂ වෙලා කතා කරන්න ගොත් මම වැරදිකාරයෙක් වෙයි. ඒ නිසා අපට වර්තමාන සමාජයේත් නොයසා බැරි අවස්ථා තියෙනවා කියන්නේ සිදුවෙන යම් යම් කාරණා පාලනය කරන්න බෑ. එතකොට ඒ බඳු දේවල් වලට කේන්ති අරගෙන ප්‍රතික්‍රියා දැක්වීම වෙනුවට නිහඬ වීම හිටපුවාම ලේවත් පිච්චෙන්නේ නැහැ. ඒ හැම අවස්ථාවක් මේකයි පැහැදිලි කරන්නේ. අනිත් එක යම්කිසි අසහනකාරී පීඩාකාරී අවස්ථාවක් ආවම ඕක අවුරුදු 50ක් 60ක් අවුරුද්දක් තිබෙන්නේ නැහැ. මොහොතයි තිබෙන්නේ. ඕනෑම කෙනෙකුට එබඳු අසහනකාරී පීඩාකාරී මොහොතවල යෙදෙන්න පුළුවන්. ඒ මොහොත මුල් කරගෙන තීරණයක් ගත්තොත් ජීවිතේම අඩාල වෙන්න පුළුවන්. පාදයක් අහිමි වෙන්න පුළුවන්, ඉඩකඩම් අහිමි වෙන්න පුළුවන්, රැකියාවම අහිමි වෙන්න පුළුවන්. ඔයගේ ඒ තැන් වලට අදාළව මම මේ කියන්නේ. එනිසා ඒ සිදුවෙන සිදුවීම උපේක්ෂා සහගතව විශාල දුකක් වශයෙන් කරදරයක් වශයෙන් බාර ගන්න නැතුව උපේක්ෂා සහගත වීමේදී සීමාවක් නැහැ ඒකට කාන්තිය හැම දෙයක්ම මේ පෙන්වන වචන වලින් පෙන්වලා තිබෙන්නේ. දරා ගැනීමේ ශක්තිය තියෙන්න ඕනේ කියන එක. ඒක ඉතින් පුරුදු කිරීමෙන්ම මුහුණ දීමෙන්ම කරන්න ඕන කාරණාවක්. නැවත නැවතත් ඒ අවස්ථාවලට ශිෂ්‍යයෙක් නම් ශිෂ්‍ය ජීවිතයේදී ආයතනයකට ගිහින් පුහුණු වෙන කෙනෙක් නම් පුහුණු වෙන අවස්ථාවේදී තාමත් ඔහු ආධුනිකයෙක්නේ. පුහුණු කරන අයගේ සැරවැර. එමත් නැත්නම් ඔවුන්ගේ දොස්බස් නිසා කලකිරිලා දමලා එන්න හිතෙන්න පුළුවන්. ඔබ අතර ඉන්න පුළුවන් එහෙම පුහුණුවකට ගිහින් රැකියාව දාලා ආපු අය. ඒ මොකද? ඔබට ඒ දරා ගැනීමේ හැකියාව තිබුණේ නැහැ. නමුත් අයංනාගෝ සංගාමේ චාපාතෝ පතිතං සරං ගාථාවේ පෙන්වන්නේ මොකද්ද? යුද්ධයට ගිය ඇතා යුද්ධ දිනන්න ඕන. යුද්ධ දිනන්න නම් ඊතලයක් වැදුනයි කියලා. ඊතලෙන් මැරෙන්නේ නැහනේ. දුන්නෙන් විදින ඊතලයක වැදලා තුවාල වෙයි. නමුත් මැරෙන්නේ නැහනේ. ඒක දරාගෙන ජයග්‍රහණ ඉලක්කේ කරා යන්න වෙනවා. රැකියාවද පුහුණුවද විභාගය සමත් වීමද නිර්වාණය සාක්ෂාත් කර ගැනීමද වනාන්තරගත ජීවිතයේ ඒක සාක්ෂාත් කරගන්න එකද? බාධක කොහෙද නැත්තේ? බාධක වලට පරදින එක පෘථග්ජන භාවයයි බාධක ජය ගන්න කාර්ය භාවයයි. අයි මේකේ තිබෙනවනේ ඉලක්කයක්. මේවා අපිව පරීක්ෂා කරන්න මේ එන්නේ. විවිධ මුහුණු වලින් එන්නේ අපිට ඒවා දරා ගන්න පුළුවන්කමක් තිබෙනවද නැත්නම් අපි ඒවට කම්පා වෙනවද කියලා බලන්න. මෙන්න මේ කාරණාව ඕනෑම ජීවිතයකට ලෝකෝත්තර ජීවිතවල පමණක් නෙමෙයි තමන් ගත කරන්න පුහුණු වෙන ජීවිතයක තුලත් පුරුදු වෙන්න පුළුවන්කමක් තියෙනවා. බලන්න මේ අපි සම්බන්ධයෙන් කතා කළා. නමුත් ඇතා සම්බන්ධයෙන් මේක කොහොමද කියලා පෙන්නලා නැහැ. මට කියන්න බැරි වුණා. අපි එක බලමු.
මහන්නේ කෙසේ ඇත් රජුගේ රජතුමාගේ ඇතා ඉවසනුයේද? සංග්‍රාමයට ගියේ සිරිය පහර, හී පහර, කඩු පහර, පොරව පහර, බෙර, පනබෙර, සක්හඬ යන නිම්නාද ශබ්ද ඉවසයි. අර යුද්ධයේදී පරාජය කරන්නට විවිධ ක්‍රම පාවිච්චි කරනවා. පෙන්වන්නේ ඔය බලකොට උඩ ඉඳලා රත් කරපු යකඩ යපස් ඇඟට දානවායි කියලා, ඊතල විදිනවායි කියලා, බය කරන්න වෙරහනාද කරනවායි කියලා. ඒ ඔක්කොම මන්දෝත්සාහී කරන්න ඔහු ආපහු හරවන්න කරන වැඩ. නමුත් ඉලක්කයේ ජයග්‍රහණය නම් මේ සියල්ලට පරදින්න නැතු යන එක. ඔබට තේරෙනවද ඔබට හමු වෙන බාධක සියල්ල ඔබ පරීක්ෂා කරන්න එන්නේ කියලා? එතකොට දාලා යන්නේ නැහැ නේද මොකක්වත්? මේ සමාජය තුළ අපි දකිනවා මේ හැකියාව නැහැ. ඒ අපහසුතා දරා ගන්නට බැරුව පරාජය වෙලා යනවා. නමුත් මේ පෙන්නන චරිත ලක්ෂණය යෝගාවචරයා කියලා අපිකට කියන්නේ. නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම සඳහා පියවරෙන් පියවර ඉදිරියට යන්නා. ඉදිරියට යන්නාට සෑම බාධකයක්ම කලබල නොවීමෙන්, ප්‍රතික්‍රියා නොදැක්වීමෙන්, පරාජය නොවීමෙන් ඔබට පුළුවන්කමක් තියෙනවා කන්ති පරමං තපෝති තික්ඛා කියන පදයට අයිති අර්ථය ජීවිතේ ක්‍රියාත්මක කරන්න. අනේක විද බය ශෝක වේදනා අපහාස උපහාස ඔය ඊතල පාරවල්. ඇතුට ඊතල වගේ ඔබට මේවා වදින්න ඊතල විදිහට නෙමෙයි. කනට බොහෝ විට. ඔබ කලබල වුණොත් බාරගත්තොත් ඔබට ජයග්‍රහණය කරන්න හම්බ වෙන්නේ ඔබ පරාජය වෙනවා. තවත් එකක් තිබෙනවා. කෙසේ රජුගේ ඇත් යනුයේ වේද? ඔක්කොම යනවනේ ඉස්සරහට මේ පෙන්වන්නේ ගන්තා කියලා. ගිය දෙසට වේවයි නොගිය දෙසට වේවයි යම් දිකකට ඇත්ගොව්වා විසින් මෙහෙවයිද? මින් පෙර ගිය දිකට හරි නොගිය පැත්තකට හරි අවශ්‍ය නිසානේ මේ ගොව්වා විසින් මෙහෙවන්නේ සටන සඳහා. වහාම එහා පැත්තට යනවා. අපිට යන්න කියලා තියෙන්නේ කොහාටද කියලා බලමු අපි. කතංච බික්කේ බික්කු ගන්තා හෝති. පාලියෙන් එහෙමනේ අහන්නේ. අපි පාලියෙන් එක කියලා එමු. ඉද බික්කේ බික්කු යාදිසා අගත පුබ්බා ඉමිනා දීගේන අද්දුනා යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං තං කිප්පං චේව ගන්තා හෝති. ඔන්න යන්න තියෙන පාර වෙන්නෝ. මාර්ගයට ගත්ත පුද්ගලයා සබ්බූපදි අර චිත්තාභ්‍යන්තරයේ තිබිලා ඉන්නා වූ ඒ වටින උපදි කියන්නේ කෙලෙස්. ඒවා බැහැර කරන්න වෙනවා. ඉතුරු නැහැ මොකක් හරි. ඒ තුලින් ඒවට ඇලීමෙන් ගැටීමෙන් ඇති වෙන්නා වූ තණ්හාව ෂේ වෙනවා. තණ්හක් කය. ඒ වගේම ඇල්ම දුරු වෙනවා. ඒ වගේම අනාගත ඵල උපදින්න තියන්නේ නැතුවම ඒවැ නිරෝධය නිරවශේෂයෙන් නිරෝධ වෙනවා. පංච උපාදානස්කන්ධය අනාගත කර්මයක් කරලා බීජයක් කර්මයක් කරන්න විපාකයක් දෙන්න බීජයක් හට නොගෙන අවසානයේ දකින්න. එකට කියනවා සබ්බ සංකාර සමතය.
සියලුම සංකාරයන් සංසිඳවන්න වෙනවා. ඔන්න යන්න ඕන පැත්ත. දැන් මේකෙදි මුකුත් එන්න නොදී සමාධි විඳීමක් පෙන්වන්නේ නැහැ. Taman හදාගත්ත දුර්වලකම් ටික එනතුරු බලන් ඉඳලා ඒවට එකතු නොවීමෙන් ඒවා මරලා දාන්න ඕන. ඒක ඝාතනයක් නෙමෙයි, පාපයක් එහෙම නෙමෙයි. ඒක අකුසලෙන් වෙන්නේ මේ කුසලය. එතකොට ඒක නොගිය පැත්තක්. සංසාරයේ ඔය පැත්තට ගිහින් තියෙනවා නම් මෙහෙන්නේ නැහනේ. දැන් ඔය අරමුණට එකතු වීම තුළින් ලෝභ දේශ මොහ වශයෙන් අවකාශ කරන ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් දැනෙන පැත්තනේ දන්නේ. දැන් නොගිය පැත්තක්. ඒකයි නොගිය පැත්ත කියලා කියන්නේ. ඔය වශය වෙනකොට යනකොට කර්ම නිරෝධය සිදු වෙනකොට භව නිරෝධය සිදු වෙනකොට සංසුන් බවකට ඉහාත්ම වශයෙන්ම සම්දිට්ඨික ධර්මයේ ප්‍රතිඵල. ධර්මයේ සම්දිට්ඨික භවයේ ප්‍රතිඵල. ප්‍රබල සංසුන් බවක් නසන්ට බැරි. දීර්ඝ කාලයක් නොගිය ගියක් සංසාරයේ බොහොම කල් නොගිය මාර්ගයක්. සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ඔය මාර්ගේ ගියා නම් මෙහෙන්නේ නැහනේ. අන සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ක්ලේශයන් ප්‍රහීන කරමින් බුදුන් වහන්සේ වෙත යනවා, නිර්වාණය වෙත යනවා, නොගිය මඟ. දැන් මේ සතිය විසින් නොගිය මඟට මෙහෙවනවා. ඇත් ගොව්වා. සති මේ පාලපාච්ච නම් කෝටු වෙන්නේ පෙන්වන්නේ. එතකොට නැවත නැවතත් අර උපදින කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කයේදී අනිකුත් බාහිර බාධකවලදී මේ හැම දෙයක්ම තමාව පරාජයටපත් වෙන්නේ නැතුව ඒව පරාජය කරමින් මේ සංඛාර සමතේදී අර කම්මක්ඛය දුක්ඛක්ඛය කියනා වූ දුක්ෂය වෙන පාරට වැටිලා ඉස්සරහට යවෙනවා. නොගිය පාර. දැන් බලන්න මොනවද කරන්න ඕන කියලා. පළමුව කියන දේ අහන්න ඕන. අපේ රටට උඟ දෙනකොට මං කියන්නේ කියන දේ අහන්න නැතුව තමයි සමහර අය මේ පාරට ඇවිත් තින්නේ. කියන දේ අහලා නැසන්න පටන් ගන්න වෙනවා. නැසන්න උදව්වක් ඊට පස්සේ තමන් ඉන්න තැන්වල තමන්ට මුහුණ දෙන්න වෙන්නා අභියෝග සියල්ල දරා ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් එතකොට ඉන් පස්සේ ක්ලේශයන් ප්‍රහීන වෙනකොට සබ්බ සංකාරය සමතය ආරම්භ වෙනකොට අනිසෝතගාමී නෙවෙයි එක පටිසෝතගාමී දැන් නොගිය පාරක යන්නේ. සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු. ක්ලේශයන් චිත්තාභ්‍යන්තරේ ඇවිදින් නැසන තරමට චිත්තාභ්‍යන්තරේ හිත නැතුවම බාහිර ලෝකේ සංසිද්ධීන් සඳහා අර පෙර ඇති වුණා වූ කලකිරීම එහෙම නැත්නම් ප්‍රතික්‍රියා දැක්වීම අවුල් වීම මේවා මොන බොරුද කියලා තේරෙවි. බාර ගැනීම තුළින් මේ අවිස්සීම සිදු වුණ ඇරුණාම ලෝකෙ සිදුවීම් එකක් අපි තවත් කෙනෙක්. කලබලයටපත් නොවෙන්නට ආරම්භ වෙනවා. ආරම්භ වුණාම රස දැනෙනවා. රස දැනනහම තවදුරටත් ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඉදිරියට ගියාපුවම සටන සම්පූර්ණයෙන්ම සතුරන් දැන් එතානම් යුද්ධෙට නම් ගියේ සියලු සතුරන් වනසා ජයග්‍රහණී රජුරවන්ට ගෙනත් දෙනවා. අපේ ජීවන ගමනට දුක් ගෙනත් දෙන්නා වූ ක්ලේශ ධර්මයන් නැමැති සතුරන් මේ ත්‍රිවිධ විතර්කයන් බාර නොගැනීම සහ බාහිර වශයෙන් පවතින බාධකවලදී ඒවාට කලබල නොවීම තුළින් ඔබටත් මේ පාරවල් කාරණා 4 උදව් කරගෙන අදාළ තැනට ලං වෙන්නට අවශ්‍ය මං පෑදෙනවා. පළමුව අප අර මුලින් සඳහන් කළා වූ තමා පිළිබඳව ඇත්ත වටහාගෙන තමන්ගේ පුද්ගල ස්වභාවය වෙනුවට තමන් ළඟ පවතින ස්කන්ධ පහෙන් පහට මැරීමක් බව වටහාගෙන තමන් කොතරම් බුද්ධිමතෙක් උගතෙක් ධනවතෙක් වුණත් තමන් ළඟ පවතින්නේ ඒ වයින් මමත්වෙන් ගන්නා වූ ආත්ම දෘෂ්ටිය බව වටහාගෙන පවතුල හෝ පිනතුල හෝ ධානය තුළ ආත්ම දෘෂ්ටිය තුළ භවගාමී වෙන්න පුළුවන් බව වටහාගෙන ඒකකවත් භව නිරෝධගාමී ප්‍රතිපදාව නැති බව වටහාගෙන
අන තථාගතයන් වහන්සේ භවගාමිත්වය පෙන්වා තිබෙනවා, නිරෝධගාමිත්වය පෙන්වා තිබෙනවා. දැන් ආපහු යන්න මේ වැඩේ කරලා බෑ. මේ භව සතර හදන එක කරලා බෑ. සතර නිමා කරන්න මේක කරන්න ඕන කියලා වටහා ගත්තම කන් දුන්නා. කන් දුන්න. හරියටම තේරුම් ගත්තා වෙන්න ඕන කාරණාව. ඒ නිසා මං හිතනවා මේ සමාජයට බොහෝ දෙනෙකුට තාමත් යොමු කළ කන් නැතිකම මේක තේරුම් ගන්න. අපට හිතවත් වෙලා ඉන්න බොහෝ දෙනෙක් යොමු කරපුවා කන් තියන අය තමයි තේරුම් අරන් තියෙන්නේ. අනිත් අයට තාමත් වාසනාවක් පෑදිලා නැහැ සවන් දෙන්න. කන් දුන්නා නම් ඇහුණා නම් තමයි ඊට පස්සේ සටනට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ බුදු ධර්ම දේශනාවක් තුළ සවන් නොදුන්න අයටත් සවන් දෙන්නට කන්දී මේ අනුසෝතගාමී ප්‍රතිපදාවේ වහල් බව තේරුම් අරන් පටිසෝතගාමීත්වයට පත් වෙන්නට තේරුම් ගැනීම මූලික වෙන බව සහ ඊට පස්සේ අනුගමනයේ ප්‍රධාන කාරණේ බව වටහා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ පවුලේ සියලු දූ දරුවන් විසිනි. අරමුණ ගම්පොළ දොළුව පාරේ අටුවේ වත්තේ පදිංචිව සිටි නාවලපිටියේ දෙකිඳ ග්‍රාමයේ සිටි ගම්මුලා දෑනි ආර්.එම්.එච්. අප්පුහාමි මැතිතුමාගේ ප්‍රිය භාර්යාව සහ සුප්‍රසිද්ධ නවකතාකරුවෙකු නාට්‍යකරුවෙකු මෙන්ම පරිණත කලාකරුවෙකු දිවංගත ආර්.ආර්. සමරකෝන් මහතා ඇතුළු පවුලේ දූ දරුවන් 8 දෙනෙකුගේ දයාබර මෑණියන් වූ ආර්.ඊ. රම්මැණිකේ මාතාවගේ අවහවෙන් 5 වන ගුණානුස්මරණ පුණ්‍ය කර්මය 2022 ජනවාරි මාස 13 වෙනි දිනට එනම් අද දිනට යෙදී ඇති අතර ඇයගේ ගුණ සමරා ඉක්මන් භවයකදී දහම් අවබෝධ කර ගැනීම පිණිස අයියා සහ පියාණන් ඇතුළු පවුලේ පිණිසත් අයියා සහ පියාණන් ඇතුළු පවුලේ මියගේ සියලු ඥාතීන්ටත් ඔවුන්ගේ සසර ගමන සුවපත් කර ගැනීම සඳහාත් මෙම කුසලයේ උපනිශ්‍රේවායි ඔවුන් ප්‍රාර්ථනා කරනු ලබනවා. අනතුරුව ලස්සන පාඨයක් තිබෙනවා මේ මව පිළිබඳව සවන් දීලා බලන්න. අපි කියනකට හේතු පාඨ කියලා කියන්නේ. සියලු දුක්ඛ දෝමනස්යන් සිනහවකින් වසන් කරගෙන විවිධ මුහුණුවරින් හඹායන හැලහැප්පීම් වලට නිසල්වනේ මුහුණ දුන්. මේ සංසාර ගමනේදී දූ දරුවන්ට හමු වූ සුන්දරම කාන්තාව මෑණියන්ය. ආර්.ඊ. රම්මැණිකේ නමිනුත් ඇගේ පූජනීය වූ අතිපරිශුද්ධ වූ නාමයට මෙම 5 වන ගුණානුස්මරණ පින්කම උපහාරයක්ම වේවා. එමෙන්ම අප දායකත්වයෙන් කටයුතු කරන සියලු දරුවන්ගේ ප්‍රාර්ථනාව වනුයේ අප රටේ බොහෝ කාලයක් අනුගමනය කළ නොහැකි ආකාරයෙන් යටපත් වී ගිය බුදුරජාණන් වහන්සේගේ නිර්මල ආර්ය මාර්ගයේ යලි මතුකටගෙන ඉතා පැහැදිලිව සරලව දේශනා කරමින් ලක්වාසී ලෝකවාසී සමස්ත ජනතාවට දහමින් සැනසෙන මඟ කියා දෙන අතිගෞරවනීය දේශකයන් වහන්සේටත් තවදුරටත් මෙම සත්කාරී නියැලෙන්නට අවශ්‍ය කායික මානසික සුවය නිරතුරුවම ලැබේවා දීර්ඝායු වේවා යන්නේ. රටත් මුළු ලොවත් වසාගෙන පැතිරී යන කොරෝනා වසංගතේ වහවහ සංසිඳේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනුග්‍රහක භාවතුන් වශයෙන් කටයුතු කළා වූ දරුවන් මොනුබුරන් ආදී කොට ඇති හැම දෙනාටමත් යහාත්ම වශයෙන්ම මේ නාග සූත්‍රයේ සඳහන් වෙන්නා වූ කාරණා 4 අනුගමනය කරමින් ගෞතම උදුන් වහන්සේ වෙත යාමට ධම්මැස පෑදේවායි අප ආශිර්වාද කරනු ලබනවා. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං